හරි හැමෝටම ආයිබෝවන් සලාම් පොඩ්ඩක් කවුරුහරි කියන්නේ මාව හොඳට ඇහෙනවද කියලා මාව ඇහෙනවද මයික් එක ඔන් කරලා චූට්ටක් කියන්නේ ඇහෙනවද නැද්ද කියලා ඇහෙනවනේ රයිට් හරි ඔයාලගේ වීඩියෝ ඔක්කොම ඕෆ් කරගන්න එතකොට මේක පහසු වෙයි කරා යන්න මොකද සිග්නල් වල පොඩි ප්‍රශ්න ඇති වෙනවා හරි අපි එනම් පටන් ගමු මෙන්න මේ විදිහට ක්ලියර් නෑ සමහර අයට ක්ලියර් නෑ කියනවා කවුරු හරි පොඩ්ඩක් මයික් එකක් ඔන් කරලා චුට්ටක් කතා කරන්න මට ඇහෙනවද නැද්ද කියලා හරියට ක්ලියර් නැද්ද ඇහෙනවද නැද්ද ඇහෙනවා සර්. ඔබ ඇහෙනව නේද ඇහෙනවා සර්. ක්ලියර් රයිට් සමහර අයට ක්ලියර් නෑ කියලා කියනවා ඔයාලගේ පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චුට්ටක් චෙක් කරගන්න මොකද ඒක තමයි ඉස්ලාම් වැඩිම බලපෑමක් තියෙන්නේ නේද data හොඳ සිග්නල් ස්ට්‍රෙන්ත් එකක් තියෙන එකක් පාවිච්චි කරන්න හරි අපි යන්නේ මේකට ඔයාලා මම පටන් ගන්න යන්නේ මෙන්න මේක හේතුව මේක කරන්න ඔයාලා දන්නවා දැන් අලුත්ම සිස්ටම් එක යටතේ අලුත්ම පනත යටතේ සාමාන්‍යයෙන් ෆාමසි එක වැඩ කරන්න ඇසිස්ටන්ට් ෆාමසිස්ට්ලා තියාගන්න පුළුවන් ඒ තියාගන්නකොට එයාලා ක්වොලිෆයිඩ් කට්ටිය වෙන්න ඕනි හරි ක්වොලිෆයිඩ් වෙන්න ඕනි ක්වොලිෆයිඩ් නොවන කට්ටිය දැන් ෆාමසි එක තියාගන්න බෑ ඒකට හේතුව තමයි අපි පළවෙනිම දේ තමයි ලෙඩාගේ ආරක්ෂිතභාවය ආරක්ෂා කරන්න ඕනි ඒ නිසා අපි පළමුවෙන්ම රෝගියාට දෙන්න ඕනි patient දෙන්න ඕනි මොකද්ද නිවැරදි දැනුම සහිත බෙහෙත් දෙන්න ඕනේ. මොකද රෝගියා බෙහෙත් ගැන දන්නේ නැහැ. අපි තමයි බෙහෙත් ගැන දන්නේ. ඒ නිසා ඔයාලට තියෙන වගකීම මොකක් කරන්නද? අනිවාර්යයෙන්ම නිවැරදි උපදෙස් සහිතව ඖෂධ ටික ලබා දෙන්න හරි පිළිවෙලට. හරි? ඒකට ඉතින් මොනවද ඕන වෙන්නේ? හොඳ ක්වොලිෆිකේෂන් එකක් ඕනේ. හොඳ දැනුමක් ගන්න ඕනේ. ඔයාලා ෆාමසි එක වැඩ කරලා එක්ස්පීරියන්ස් එකෙන් දැනුම ඔයාලට තියෙනවා. හරිද? හැබැයි තියෙන එකම ගැටලුව තමයි ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක කොහොමද අපි මේක දියුණු කරගෙන කොයි හෝ තැනක රැකියාවකට යන්න තව ඔයාලා ඉන්න මට්ටමින් ඉහළට යන්න මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියන එක අපි දැනන් ඉන්න ඕනේ. right. අපි මෙහෙම බලමු. මෙන්න මේ විදිහට මේ අපි කරන්නේ assistant pharmacist course එක. මම පොඩ්ඩක් දෙන්න තාම ඔයාලා group එකේ ළමයි මට කතා කරනවා. මට තත්පරයක් දෙන්න. hello. ඕකනේ ලයින්. පාස්වර්ඩ් එක බලන්න හරියද කියලා. ඔයාලගේ ෆෝන් එකේ සෙටින්ග්ස් හදාගන්න. මේ ෆෝන් එකේ අයින තියෙනවා වගේ මයික් එක ගාව තියෙනවා. මේ all over the internet හරි data හරි ඔහොම කියලා දෙනවා නේද? ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කළා ඒක නැති කරන්න. ඒක නැති වෙන්න ඕනේ. ඒක නැති වෙන්නේ නැත්නම් වෙන්නේ. හරි නේද? බලන්න ඔයා චෙක් කරලා. හරි. මෙහෙ ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නේ තමයි ඔක. ඉස්ලාම් පටන් ගන්න ඉස්ලාම් මේ ගෲප් වලට අලුත් කට්ටියට මේ ප්‍රශ්නයක් තියෙනවා ඔයාලගේ ෆෝන් එකේ ඔය ස්පීකර් එක තියෙන තැන පොඩි ගැටලුවක් තියෙනවා. එතන all over the internet කියලා වැටෙනවා. එතකොට ඒක අයින් කරන්න ඕනේ. එතකොට තමයි මගේ කතාවට ඇහෙන්නේ. හරි. අපි යමු මේකට. මේ ඇවිල්ලා assistant pharmacist නැත්නම් විශේෂයෙන් pharmaceutical assistant කියන වචනය යටතේ ඉන්න වෘත්තියක්. හරි. මේකේදී ඔයාලට කරන්න තියෙන්නේ ඖෂධ වේදියාට සහාය දැක්වීම. මොන විදිහටද ඖෂධ වේදියා ඉන්නවා ඔයාලා දන්නා ලොකු ෆාමසියක් පවත්වාගෙන යනකොට අනිවාර්යයෙන් මෙතන ඇසිස්ටන්ට්ලා කීප දෙනෙක් ඉන්නවා. එක ෆාමසිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට ඉන්නේ. එතකොට මොකද වෙන්න ඕනේ? එයාගේ සහායට ඔයාලා ඉන්න ඕනේ මොනවද?
දැනුමින් පරිපූර්ණ වෙලා. හරි? බෙහෙත් ඕන කෙනෙක් නිකුත් කරන්න පුළුවන්. හරිද? හැබැයි දැනුම සහිතව ඉන්න කෙනෙක් තමයි අපට ඕන කරන්නේ. ඒකයි අලුතෙන් දාලා තියෙන පනත යටතේ අනිවාර්යෙන් ෆාමසියක ඉන්න ඕනි මොන වගේ කෙනෙක්ද? ඇසිස්ටන්ට් ෆාමසිස්ට් කෙනෙක්, ක්වොලිෆයිඩ් කෙනෙක්. හරි? අපි මේ ක්වොලිෆිකේෂන් එක හොයාගෙන යන්න තමයි මේ try කරන්නේ. අපි බලමු එහෙනම් ඉස්සල්ලාම මම ඔයාලට මේ කෝස් එකේ කන්ටෙන්ට් එක කියන්නම්. හරි? මොකද්ද මේකේ අඩංගු වෙලා තියෙන්නේ කියලා කියන්නම්. හරි. බලන්න ඉස්සල්ලාම මේ කෝස් එකේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. හරි? ඔයාලගේ ඇසිස්ටන්ට් ෆාමසිස්ට් කියන එක යටතේ ඔයාලට තියෙනවා dispensing. පළවෙනි මේක නෙමෙයිද? dispensing කියන්නේ මොකක්ද? ඔයාලගේ මයික් නම් මියුට් කරගන්න. right. dispensing කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ඔයාලා ඖෂධයක් නිකුත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඖෂධ නිකුත් කරන්නේ කොහොමද? ඖෂධ අපි නිකුත් කරන්නේ මොන විදිහටද? වෛද්‍යවරයා දෙන බෙහෙත් වට්ටෝරු නැත්නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක. ඒක දිහා බලලා අපි ඒක ඇනලයිස් කරලා ඒක තමයි අපි බෙහෙත් නිකුත් කරන්නේ. හරිද? ඩිස්පෙන්සින් පළවෙනි පාර්ට් එක ඕක තමයි. ඔයාලගේ දෙවෙනි කොටස යටතේ ඔයාලා අනිවාර්යෙන් දෙන්න ඕනේ මොකද්ද? prescription interpretation. prescription එකක් කියන්නේ මොකද්ද? බෙහෙත් වට්ටෝරුවක්. හරි? බෙහෙත් වට්ටෝරුවක්. හරි? ඒක අපි කොහොමද ඉන්ටර්ප්‍රිට් කරන්නේ? කොහොමද අපි ඒක කියවගන්නේ? අපි ඒක කොහොමද නිවැරදිව හදාගන්නේ කියන එක තමයි මේකදී අපි ඉගෙන ගන්න. හරිද? right. ඊළඟට තමයි ඔයාලා දැනන් ඉන්න ඕනි ඖෂධ සම්බන්ධයෙන්. හරි? ඇඩ්වයිසින් නැත්නම් කවුන්සිලින් දැනන් ඉන්න. කවුන්සිලින්. උදාහරණයක් ඔයාලා හිතන්නකෝ පැරසිටමෝල් පැටි දෙකක් දෙනවා කියලා කෙනෙක්. එයාට උපදෙස් දෙන්න දැනන් ඉන්න ඕනේ මේ බෙත් එක. හරි? සර් ඇහෙන්නේ නැහැ හරියට. ඇහෙන්නේ නැති කට්ටියට නම් මට කියන්න තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චෙක් කරගන්න. මොකද ගොඩක් දෙනෙක් ඇහෙනවා මේක. නේද? හරි. කවුන්සිලින්. ඊට පස්සේ අපි කතා කරනවා මොනවා ගැනද? කවුන්සිලින් පැත්තෙන් අපි ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ තමයි drug classification ඖෂධ වර්ගීකරණය. drug classification ඖෂධ වර්ගීකරණයක් කරනවා. හරියි. ඉංග්‍රීසි වල ප්‍රශ්නයක් කරගන්න එපා. මේ කෝස් එකේ ස්ටෑන්ඩඩ් එක තියාගන්න මම ඉංග්‍රීසි වලින් තමයි ලියන්නේ. ඒ වුණාට බය වෙන්න එපා. මම සිංහලෙන් කියලා දෙනවා. හරිද? කිසි ගැටලුවක් නැහැ. සිංහල වචනේත් මම කියනවා. හැබැයි මම කවදාකවත් සිංහල වචනේ මේක ලියන්නේ නැහැ. ඇයි ඒ? ඒක ලිව්වහම මේකේ ස්ටෑන්ඩඩ් එක නැති වෙනවා. ඔයාලට මේ ඉංග්‍රීසි ප්‍රශ්නයක් කරගන්න එපා. සති දෙක යද්දී ඔයාලට හොඳට පුළුවන් වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මේක බය වෙන්න එපා. ඉංග්‍රීසි කිසි ගැටලුවක් කරගන්න බෑ. මෙතන ඉන්නවා මුස්ලිම් කට්ටිය ඉන්නවා, ටැමිල් කට්ටිය ඉන්නවා. හරි? ඒ කට්ටියට මට කියන්න දෙන ඉංග්‍රීසි වල කිසිම අවුලක් තියාගන්න එපා. මොකද ඔයාලා මේ වර්ල්ඩ් වයිඩ් යන එකට තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි? ඒකෙන්ද ඔයාලා තේරුම් ගන්න මේ වගේ එකක් කරනකොට අපි ස්ටෑන්ඩඩ් භාෂාවක් තියාගන්න ඕනේ නේද? ඉංග්‍රීසි කියන බය වෙන්න එපා. හරි? ඩ්‍රග්ස් ක්ලාසිෆිකේෂන් කියන්නේ මොකද්ද? ක්ලාසිෆිකේෂන් කියන්නේ වර්ගීකරණය. හරි? ඒ වර්ග කරනවා. right. ඊට පස්සේ ඩ්‍රග්ස් විතර නෙමෙයි මේකේ තියෙන්නේ මොනවද ආයේ තියෙන්නේ? මේකේ තියෙනවා devices උපකරණ. device කිව්වේ උපකරණ. devices. devices කියන්නේ අපි කතා කරනවා. devices classification. උපකරණ වර්ගීකරණය. හරි? උපකරණත් අපි වර්ග කරනවා. හරි? කිසි ගැටලුවක් නැහැ. ඔයාලගේ ෆාමසියකට අනිවාර්යයෙන්ම මොනවද දෙන්නේ? උපකරණ වර්ගයන මොන උපකරණද? surgical devices. හරි? එතකොට ඖෂධ ගන්න උපකරණ. මොනවද? inhalers වගේ.
හරි ස්පේසර් හරි ඔහොම කියලා ගොඩක් ඒවා තියෙනවා. ඒවා ගැන අපි කතා කරමු. අනිත් පාවිච්චි කරන විදිය ගැන කියලා දෙන්න. right. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඖෂධ හදන විදිය. හරි. drug preparation. drug preparation ඖෂධ හදන විදිය. හරි. drug preparation ඖෂධ හදන විදිය ගැන ඔයාලා දැනන් ඉන්න ඕනේ. හදන්නත් තියෙනවා. මතක තියාගන්න. හදන්නත් තියෙනවා. කොහොමද ප්‍රැක්ටිකලි කරන්න කියන එකත් මම කියලා දෙනවා. right. ඊළඟට ඖෂධ හදලා විතරක් මදි නේද? අපි මොනවා කරන්නද? ස්ටෝර් කරන විදිය. මේවා ගබඩා කරලා තියාගන්න විදිය. දැන් ෆාමසි එක ඖෂධ කොහොමද අපි ගබඩා කරලා තියාගන්නේ? අන්න ඒක ගැන අපිට අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ අපි දානවා 7 වෙනි එක විතර පේනවද? storing ගබඩා කරන. හරි storing. right. ඊට පස්සේ ඕව විතරද ඔයාලට හම්බෙන්නේ? නෑ. ඔයාලට තියෙනවා මොනවද? විශේෂයෙන්ම තියෙනවා කස්ටමර් කෙනෙක්ට නැත්නම් ඔයාලා ගාවට එන මේ ඖෂධ මිලදී ගන්න එන කෙනෙක්ට ඔයාලා කතා කරන්න ඕනේ විදිය. ඔයාලගේ S2 මොන විදියට තියෙන්න ඕනේ. හරි? ඔයාලා කොහොමද එහෙම patient කෙනෙක් හැන්ඩල් කරන්නේ? අන්න ඒව ගැන කතා කරන්න තියෙනවා. අපි කස්ටමර් කෙයා ගැන කතා කරනවා. මොනවද? මේ කෝස් එකේ තියෙන විශේෂම දේ කස්ටමර් කෙයා. හරි? කස්ටමර් කෙයා. හරි? ඔයාලට ගොඩක් දෙනෙක්ට ඖෂධ ගෙන දෙන්න කිව්වට කස්ටමර් කෙයා එක නැහැ. එතකොට මොකද වෙන්නේ? ආයි කස්ටමර් කවදාකවත් ඉන්නේ ඔයාලගේ ෆාමසි. හරි? ඒ නිසා ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම වැදගත් එක කස්ටමර් කෙයා. හරි? ඒ නිසා ඔයාලට ගොඩක් වටින කොටසක් තමයි මේක. ඊළඟට තමයි අපි කතා කරන විශේෂයෙන් ඖෂධවල ප්‍රභවයන් drug sources. හරි? drug sources. source කියනවාද? අපි කනේවා. සර් ක්ලියර් නැහැ. ක්ලියර් නැහැ කියලා දැන් කීප දෙනෙක්ම කිව්ව නේද? මම හිතන්නේ ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චෙක් කරන්න. සාමාන්‍යයෙන් මම නම් පාවිච්චි කරන්නේ දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ඩයලොග්. ඩයලොග් එකේ ටිකක් හොඳට මේක සිග්නල් ස්ට්‍රෙන්ත් එක තියෙනවා. මොබිටෙල් එකත් හොඳයි. හැබැයි සමහර වෙලාවලදී අවුල් වෙනවා. කොහොමනම් මම දෙකෙන්ම යනවා. මොකද එකක් මිස්ුනොත් අනිත් එක හරියට මම ගාව තියෙන්න ඕනේ. ඒක නිසා මම පාවිච්චි කරන අය විදිහට පුළුවන් නම් ඔයාලා මේ Zoom dataම පාවිච්චි කරන්න. එතකොට ඔයාලට බොහොම පහසුවෙන් මේක handle එක Zoom ඒ කියන්නේ learning package එකක් දාගන්න. මොකද මොබිටෙල් එකේ න 150ක් වගේ තමයි තියෙන්නේ. dialog එකේ ඒක 180ක් හරි 90ක් හරි වෙනවා. 25 GB දින දැන් මම ඔවා කියන්න ඕනේ නේද? ඔයාලා දැන් ක්ලියර් නැහැ කියන එකට නම් මට උත්තරයක් දෙන්න බෑ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් චෙක් කරගන්න. හරිනේ? right. ඊට පස්සේ මම කියන්නේ drug sources ගැන අපි කතා කරනවා. ඖෂධවල ප්‍රභවයන් ගැන කතා කරනවා. එතකොට ඒ ප්‍රභවයන් කොහෙන්ද? ගස් වලින්ද, සත්තුන්ගෙන්ද, කොහෙන්ද අපි මේවා ගන්න කියන එක කතා කරනවා මේ කොටසෙදි. තව විශේෂ දෙයක් කරනවා. මේ කෝස් එකේ තියෙන විශේෂම දේ තමයි 9 10. හරි? අන්තිම එක නේද? 10 වෙනි කොටස. මොකද්ද? අපි කතා කරා dispensing, prescription interpretation. හරි? ඒ කියන්නේ බෙහෙත් කට්ටුව කොහොමද කියවගන්නේ? ඒක කොහොමද හරියට අපි නිකුත් කරන්නේ? counseling කියන්නේ advice කරන එක. සර්ගේ ස්ක්‍රීන් එක පොඩිවට පෙනෙන්නේ ලොකුවට කරන්නේ කොහොමද? ලොකු කරන්නේ කොහොමද? මගේ ස්ක්‍රීන් එක පොඩිවට පේන්නේ. පුතකින්. ඔයාලට මම මාව පොඩියට පේනවා වගේ නේද කියන්නේ? දැන් මාව පේනවද බලන්න? දැන් හරිනේ? හරි හොඳයි. ඔයාලා ගොඩක් ඇලර්ට් එකේ ඉන්නවනේ. හරි. දැන් බලන්න.
counseling හරි ඊට පස්සේ drug classification device classification ඖෂධ වර්ග කරා උපකරණ වර්ග කරා ඊට පස්සේ අපි drug preparation ඖෂධ හදන විදිය ගැන විශේෂයෙන් බාහිර ඖෂධ ආලේපන ඒව හැම හදන්න අපිට පුළුවන් වෙන්න ඕනේ හරි ඊට පස්සේ ස්ටෝර් කරන විදිය ඖෂධ ගබඩා කරන විදිය හරි ඊට පස්සේ මම කියවා කස්ටමර් කෙයා හරි කොහොමද අපි දෙලෙකට අපි ගාවට එන කස්ටමර් කෙනෙක්ව ආරක්ෂා කරගන්න ඊළඟ පාරත් යාව ගෙන්න ගන්නේ කොහොමද හරි ඊට පස්සේ ඩ්‍රග් සෝසස් ඖෂධ වල ප්‍රභවයන් ගැන කතා කරනවා හරි ඊට පස්සේ මම සාමාන්‍ය මූලධර්ම ගැන ගොඩාක් ඔයාලට කියලා දෙන්න ඕනේ ඒකත් මම කරනවා හරි ෆන්ඩමෙන්ටල් අපි මූලධර්ම වලට කියන්නේ ෆන්ඩමෙන්ටල් හරි ෆන්ඩමෙන්ටල් හරිද right මෙයා ගන්නකො 1 2 3 4 5 6 7 8 9 10 බලන්න ඔයාලගේ මේ කෝස් එක පැය 50යි මේ හැම එකකටම යම් කිසි නිශ්චිත පැය ගාණක් වෙන් කරලා තියෙනවා හරිද පැය ගාණක් වෙන් කරලා තියෙනවා ඒ නිසා මතක තියාගන්න මේ පැය 50 ඇතුළත සෑහෙන දෙයක් කරන්න වෙනවා ඔයාලට මේ පැය 50ට එහාට ගිය දෙයක් තව හම් වෙනවා මොකක්ද සතියේ දවස් 5 පුරාම මේ හැම එකකින්ම යම් කිසි කොටසක් ඔයාලගේ WhatsApp group එකට එකතු කරනවා. හරි? ඒකට හේතුව තමයි මේ පැය 50න් ආනකට මේ හරි අමාරුයි මට මේ සියල්ල කරන්න. ඒ නිසා මම සමහර දේවල් මුදා හරිනවා WhatsApp group එකට මේවට අදාළ දේවල්. ඒව ගැන alert එකේ ඉන්න. හරිද? ඊට අමතරව ඔයාලා සමාජිකයෝ වෙන්න ඕනි මොකේද? එක group එකක් තියෙනවා pharmacy friends කියලා. අන්න ඒකට ඔයාලා සම්බන්ධ වෙන්න. හේතුවක් තියෙනවා ඒකට මම සම්බන්ධ කරන්න. නිතර අලුතෙන් එන drugs, හරි? brand name මේ හැම දෙයක්ම සමහර අය කියන ඉංග්‍රීසි වලින් explain කරන්න පුළුවන් කියලා අහනවා. පුළුවන් මට ගැටලුවක් තියෙනවා මෙහෙම එකක් වෙයි. සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. එහෙනම් මම ලියනකොට කිව්වා ඉංග්‍රීසි වලින් උපා කියලා. හරි? right. සමහරනේ මම සමහර දේවල් ඉංග්‍රීසි වලින් කියලා දෙන්න හැමෝටම ගැලපෙන විදිහට. right. There are 10 types of ways. Right? 10 ways to you have to learn. First one dispensing, prescription interpretation, counseling, right? Drug classification, device classification, drug preparation, storing, customer care, drug sources, fundamentals. Right? In addition to that, I will give something to the WhatsApp group. While WhatsApp group එකට මම දානවා යම් දේවල්. Right? To learn, right? අපි බලමු මේකේ නම් කොහොමද ඉස්සල්ලාම පටන් ගන්න. right? ඉස්සල්ලාම මම කියලා දෙනවා ඔයාලට fundamentals මූලධර්ම වලට යන්න වෙනවා. ඖෂධ ගැන දැනගෙන සිටිය යුතුයි. You must know about the drugs. Right? Therefore, I am starting with these things. Fundamental. මූලධර්ම. මම මූලධර්ම වලින් තමයි පටන් ගන්න. right? එහෙනම් අපි දාගමු ඉස්සලාම course content. දාගන්න. Take down course content. Course content. මම මීට කලින් වලට audio එකක් කෙවුවා. හරි? පොත් දෙකක් තියාගන්න කියලා. Keep 2 books with you. One is for the day-to-day lesson. Other one is for the other one special note. පොත් දෙකක් තියාගන්න special note ලියාගන්න විශේෂ note ලියාගන්න අනිත් එක සාමාන්‍ය දවසින් දවස අපි දෙන lessons. Right? Course content. Write down මේවා ලියාගන්න dispensing. හරි? dispensing. Course content dispensing. අපි මේවා දාගෙන මම ඉස්සරහ නැත්තම් තේරුමක් නැහැ. dispensing. dispensing කියන්නේ what do you mean by dispensing? Dispensing means issuing of drugs. හරි? ඖෂධ නිකුත් කිරීම. ඉස්සරහින් දාගන්න ඖෂධ නිකුත් කිරීම. ඊට පස්සේ
prescription interpretation. What do you mean by prescription interpretation? How we interpret the prescription. අපි කොහොමද prescription එක කියව ගන්න. හරි මේක විශ්ලේෂණය කරන්නේ කොහොමද? මොකද්ද? බෙහෙත් වට්ටෝරුවක් විශ්ලේෂණය කිරීම. Interpretation. Right? Excuse me. Right. කියන්නේ Hello. අර පොඩ්ඩක් ඇහෙන්නේ. අපෝ කියන්නේ මට පුළුවන් නම් ඉත ඉංග්‍රීසියෙන් ආයෙ එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. නෑ. අපෝ කියන්නේ මට ආයෙ පුළුවන්ද කියලා අහන්නේ. මට ඒවා ක්ලියර් ඇහෙන්නේ නැහැ. සෙල්ලම් මෝහන් කියන බලන්න මට ඒවා ක්ලියර් ඇහෙන්නේ නැහැ. ආයෙ ඉංග්‍රීසියෙන් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා මම අහන්නේ. නේද තාම සර්? හරි. I will explain it, okay? I will explain. First one I Sorry? First one. Dispensing. Yes. Yes, sir. No. First one. First one. Dispensing. Dispensing. Dispensing means how we issue a drug. Issuing of drugs. Issuing means issue. How we issue a drug. Yes. අපි කොහොමද drug එක issue කරන්නේ? නිකුත් කරන්නේ. Right? Oh. Second one, prescription interpretation. Yes. That means how we clarify the prescription. Sorry. How we interpret the prescription. Right? Yes. Then counseling. උපදෙස් දෙනවා. හරි counseling, advising regarding some drugs, right? Yes. Then drug classification. There are different type of drugs. අපිට හම් වෙනවා විවිධ ඖෂධ. හරි? Likewise, drugs acting on cardiovascular system, drugs acting on gastrointestinal system. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය මත බලපාන ඖෂධ. හරි? ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය මත බලපාන ඖෂධ. අපි කොහොමද how we classify the drugs? අපි කොහොමද වර්ගීකරණය කරන්නේ? Then device classification. Right? Device classification. That means how we classify the devices, different devices. There are different devices. අපි දන්නවා විවිධ උපකරණ තියෙනවා in medicine. There are some different types of devices used in medicine. Right? Inhalers, right? Then peak flow meters, right? DP inhalers, those are devices. Right? ඒවා තමයි devices කියන්නේ. Then surgical blades, surgical needle, syringes, gloves, these are devices. That means classification of devices. Right? Drug preparation. Preparation means how we prepare the drugs. Some external preparation drugs, right? Like cream, gel, paste, right? Cream, gel, paste වගේ දේවල් අපිට හදන්න වෙනවා. We have to produce. We have to manufacture. So that is a practical part. Okay. Some people talk from me. Now they are doing their own business. Right? Practically they are produce some drugs. එයාලා ප්‍රායෝගිකව මේ drugs හදලා එයාලා දැන් හොඳ business එකක් කරනවා. Right? Right. Storing. Then storing means how we store the drugs in the pharmacy. Right? There are some shelves. අපි රාක්ක තියෙනවානේ මේ රාක්ක වල අපි කොහොමද තියන්නේ? ඖෂධ. අපි සමහර අය we are storing alphabetical order. අපි ABC පිළිවෙලට ගබඩා කරනවා. සමහර අය according to the
pharmacological load ඒ කියන්නේ ඖෂධීය වර්ගීකරණ යන ඖෂධීය නාමය අනුව තියෙනවා. right? Pharmacological load. Right. Okay. Storing. Then customer care. We should protect our customer. හරි අපි ගාවට එන කස්ටමර් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අපෙන් තව කෙනෙක් ගාවට වෙන ෆාමසියකට පුරුදු වුණොත් එහෙම අපිට පාඩුවක් ලැබෙන්නේ. හරි? We should protect and our customers. Right? We should give clear idea on the drugs to them. අපි යාලට හොඳ clear පැහැදිලි අදහසක් දෙන්න ඕනේ ඖෂධ ගැන. දුන්න නැත්නම් මොකද වෙන්නේ? ආයෙත් ඉතින් කවදාකවත් එන්නේ නැහැ. හරි? Never come back. So we have to give them something, they will come again. Right? Drug sources. Sources mean prabhavan. There are different sources. Right? Plant sources, plant origin, animal origin, sattungen gannewa, saakolen gannewa. Right? These are sources. Right? We have to learn about what drug sources. So ultimately, අන්තිමට අපි fundamentals මූලධර්ම, there are principles of pharmacy. We should understand what are the principles of pharmacy and what kind of principles they are to be studied. අපි ඉගෙන ගන්න තියෙන්නේ මොන වගේ principles. right? විනාඩි 10කින් disconnect වෙනවා. ඒ නිසා ආපහු connect කරගන්න. 10 minutes will be disconnected, so connect again. Right? දාගත්තද course content එක? හරි නේද? right. අපි යන්නේ නම් fundamentals මූලධර්ම. හරි? මූලධර්ම. දැන් මේකේ සිංහල වචන ඕනිය ඇති නේද කට්ටියට? dispensing කියන්නේ නිකුත් කිරීම, prescription interpretation කියන්නේ ඖෂධ වට්ටෝරු විශ්ලේෂණය කිරීම, counseling කියන්නේ උපදෙස් දීම, හරි? උපදෙස් දීම, drugs classification කියන්නේ ඖෂධ වර්ගීකරණය, device classification කියන්නේ උපකරණ වර්ගීකරණය, ඊට පස්සේ drug preparation ඖෂධ නිෂ්පාදනය, හරි? storing drug preparation කියේ ඖෂධ නිෂ්පාදනය කිරීම, storing ගබඩාකරණය, ඊට පස්සේ customer care අපි කියන්නේ මොකද්ද? customer care අපි මොකක්ද ඒකට කියන්නේ සිංහල වචනේ customer පාරිභෝගික ආරක්ෂණය, පාරිභෝගික ආරක්ෂණය. ඊට පස්සේ drug sources ඖෂධ වල ප්‍රභවයන්, ඖෂධ වල ප්‍රභවයන්, fundamentals මූලධර්ම. හරි? බය වෙන්න එපා, මේක රෙකෝඩ් කරනවා මේ වීඩියෝ එක. ඒ වගේම පළවෙනි දවස් කීපෙම මේ රෙකෝඩින් එක ඔයාලට ලින්ක් එක එවනවා. හරිද? එතකොට ඔයාලට ඕන වෙලාවක මේක බලන්න පුළුවන්. right? හරි? එහෙනම් අපි මේක යම් fundamentals වලට ඔයාලට මම මේක පෙන්නන්නම්. මෙන්න විදියට. හරි? බලන්න ඔයාලට මම මේක එවලක් තියෙනවා first lesson. හරි මේක හැමෝටම පේනවද? right. introduction. හරි introduction එකේ අපි බලමු. බය වෙන්න එපා මේ ඉංග්‍රීසි තිබ්බට. හරි අපි දැනගන්න ඉන්න ඕනේ important medical terms. හරි medical terms අපිට ඉගෙන ගන්න වෙනවා. මේක කරනකොටම මොනවද සමහර වචන ඉංග්‍රීසි වචන medical terms. හරි මෙඩිසින් වලදී පාවිච්චි කරන වචන ගැන අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ. මොනවද මේ medical terms? හරි පළවෙනිම එක dose. හරි dose ඔයාලා මේක print out එකක් අරන් නැති හින්දා අපි පොඩි note එකක් දාගමු. දාගන්න මේකේ fundamental කියලා නැත්නම් මූලධර්ම කියලා ලියගන්න. හරි fundamentals. දැන් ඔයාලා නිකන් mental වෙනවා වගේද? fundamentals
right දැන් අපි එහෙම වෙන්නේ නේද හරි right එහෙනම් අපි යන් fundamentals right මේ විදිහට යම් මම මේක ඔයාලට දැන් දාන්නේ නෑ මම ෂෙයා කරන එක නවත්තලා මම ඔයාලව ගන්නම් මෙතන හරි right ඔබ බලාගන්න fundamentals මූල ධර්ම යටතේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ පළවෙනිම වචන කීපයක් තියෙනවා ඖෂධවේදී සහායකවරියා ඕවරේ දැනගෙන ඉන්න ඕනේ වචන කීපයක් තියෙනවා there are some important terms right first one is පළවෙනි එක තමයි drug right? If someone asks from you what do you mean by a drug drug කියන්නේ මොකක්ද කියලා කවුරු ඇහුවොත් එහෙම ඔයාලා මොකක්ද දෙන උත්තරේ what is your answer right දැන් අපි එක එක්කෙනාගෙන් නිකන් අහලා බලමු හරි right give me some definition on drug කියන්නේ මොකක්ද කියලා any language sinhala or english right ඉතින් ගැටලුවක් නැහැ ඔයාලට මේක හොඳ මොකක් වෙයිද course එකක් වෙයි english දැන් ඉංග්‍රීසි දැනුම අඩු කට්ටියට හොඳ course එකක් වෙයි ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න එකත් එකක්. තව මේවා විතර නෙමෙයි Greek හිටන් උගන්වනවා. I will teach you some Greek also. Right? Right. දිල්ෂාන් කියන්න බලන්න. ඔයා මොකද ඖෂධ පාවිච්චි කරන්නේ මොකටද? සරලව මට පොඩ්ඩක් කියන්න ඖෂධයක් මොකටද පාවිච්චි කරන්නේ? දිල්ෂාන් කියන්න බලන්න ඖෂධයක් මොකටද පාවිච්චි කරන්නේ ඖෂධයක්? ලෙඩක් මොනවා කරගන්න? කියන්න බලන්න. දිල්ෂාන් නිශ්ශබ්දද? මෙහෙම එකක් තියෙනවා. ලෙඩක් හොඳ කරගන්න. හරි. මෙහෙමයි. ලෙඩක් හොඳ කරගන්න. හරි මෙහෙම එකක් තියෙනවා හොඳයි. දිල්ෂාන් මේ ඔයාලා හැමෝම මතක තියාගන්න මාත් එක්ක කතා කරන්න. හරිද? මෙතන ලොකු පිරිසක් නැහැනේ කතා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔයාලා මේ කතා කරන තරම තමයි මතක හිටින්නේ. හරිද? ඒ නිසා කමන්නේ කතා කරන්න මයික් එක ඔන් කරලා කිසි ගැටලුවක් නැහැ. right. right තව කවුද ඉන්නේ? තව එක්කෙනෙක් කිව්වා ලෙඩක් සුව කරගන්න කියලා. හරි? තව ඉන්නවා මෙතන Selvam, tell me what are the uses of drugs අපි පාවිච්චි කරන්නේ මොකටද? අපේ ලෙඩ නැති කරන්න තමයි. ලෙඩක් නැති කරන්න. right very good right issue නේද ඉන්නේ right issue tell me කියන්න මට මොකටද අපි drug එක පාවිච්චි කරන්නේ? ලෙඩක් සුව කර ගන්න, වළක්වා ගන්න, සහනයක් ලබා ගන්න. නේද? right very good හරි. කවුද යශ්මි ඉෂාරා? එයාත් කියන්න බලන්න. එනක් මට චුට්ටක් ඔයගේ සද්ද අඩුයි වගේ. ලෙඩක් මොනවා කරගන්නද? right සද්ද චුට්ටක් අඩුයි වගේ කමන්නේ. මට ලාවට අහුන එකක් ලෙඩකින් වළකින්න කියලා. හරි. මේ අහන්නකෝ. හොඳයි. ඔයාලා හැමෝම හොඳයි. මෙහෙම එකක් තියෙනවා. ඔයාලා මේක කරා යද්දී මාත් එක්ක නිතර කතා කරනවා. හරි? කතා කරොත් ඔබට මතක තියාගන්න. right. right. drug එක කියන්නේ ඇත්තටම අපි සමහර ලෙඩ සුව කරන්න ගන්නවා. ඔයාලා දීපු වචන වලින් එකක් සුව කරනවට මම කියන වචනේ සිංහලෙන් කියන්නේ කියෝ. ඒ සිංහලෙන් නේද? කියෝ mean මොකද්ද? ලෙඩක් සුව කරගන්න. හරි? කියෝ. right. ඊට පස්සේ ලෙඩකින් වළකින්න අපි පාවිච්චි කරන්නේ නැද්ද? ලෙඩකින් වළකින්න to prevent අපි වළකින්න පාවිච්චි කරනවා නේද? මොකද මොන වගේ ලෙඩද? අපි සමහර ලෙඩ මේ දවස්වල කොරෝනා හැදෙනවා. හරි? These days we are suffering from corona.
right? So they are using some medication. ධම්මික පැන්නේ නේද? එන්ටිබියෝටික් හරි? right. ඒකෙන් හින්දා අපි ලෙඩක් වළක්ව ගන්න සමහර ඖෂධ පාවිච්චි කරනවා. To prevent වළක්වනවා කියනවා prevent. To prevent a disease. Prevent. and prevent වළක්ව ගන්න. ආයෙ මොකටද පාවිච්චි කරන්නේ? ආයෙ කෙනෙක් කිව්ව නේද එකක්. Cure, prevent සහනයක් ලබා ගන්න කියලා කිව්වනේ. one person said to get some relief සහනයක් ලබා ගන්න. මොන වගේ අවස්ථාවකද අපිට සහනයක් දැනෙන්නේ? when asthma patient ඇදුම රෝගියෙක් හරි salbutamol inhaler එක පාවිච්චි කරනවා. හරි one asthma patient using salbutamol inhaler what will happen? මොකද වෙන්නේ? he or she get relief from that disease. එයාට සහනයක් ලැබෙනවා ටිකක් වෙලා යද්දි. හුස්ම ගන්න පහසු වෙනවා. He can breathe well, right? ඒකින්ද අපි ගන්නවා ඒක ඊළඟ එක තමයි relief සහනයක් ලබා ගන්න. Relief, right? Relief. So relief from a disease, right? Disease එකකින් ලෙඩකින් සහනයක් ලබා ගන්න. ඊට පස්සේ I'm connected on tomorrow. Hari. I'm එකතු වෙනවානේ. Still they are connecting. Right? Hari. How එකතු වෙනවා. එහා ගන්න හැමෝම එහා ගන්න ඔයාලා හරි ටාගට් එකකට යනවා නම් ඒක මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම ඒ ටාගට් එකටම යන්න. You should go to your target. Okay? Directly. Indirectly යන්න එපා. Directly යන්න. හරි? එතකොට ඔයාලට ලැබෙන දේවල් ගොඩක් වෙයි. You will obtain lot of things. Right? එහෙනම් අපි යම් මේකට එහෙනම් to cure a disease, to prevent from a disease, to relieve from a disease. තව පුළුවන්. අය මොකටද අපි ගන්නේ? සමහර ලෙඩ අඳුර ගන්න අපි පාවිච්චි කරනවා ඖෂධ. හරි? අපි අඳුර ගන්නවට කියන වචනයක් මොකක්ද කියලාද? Diagnose. To identify a disease. That is technical word is diagnose. Right? Diagnose. Technical word. Right? එහෙනම් to diagnose, to relieve, to prevent, to cure. To diagnose. Diagnose කියන්නේ මොකක්ද? අඳුර ගන්න. හොඳම උදාහරණයක් මම කියන්නම්. ලෙඩක් අඳුර ගන්න. සමහර රෝගීන් ඉන්නවා ඇස්පිල්ලම් ගහන්න බෑ. හරි? ඇස්පිල්ලම් ගහන්න බෑ. ඇස්පිල්ලම් කඩා වැටලා. හරි? eyebrows become ඇහෙන්නේ නෑනේ. ආපහු මට ඇහෙන්නේ නෑනේ කියලා කියනවා. ඇහෙන්නේ නෑ කියන්නේ ඔයාලගේ හදාගන්න මොකද්ද? අර software එකේ අයිනේ තියෙනවා all over the internet කියලා. අන්න ඒක හදාගන්න. එතන ක්ලික් කරන්න. හැමෝටම ඇහෙන්නේ නැද්ද? මාව ඇහෙන්නේ නැද්ද ඔයාලට? කවුරුහරි මයික් එක ඔන් කරලා කියන්න බලන්න ඇහෙනවද නැද්ද කියලා? ඇහෙනවද නැද්ද? හෙනවා සර්. හෙනවා. එහෙනවා සර්. හෙනවා. ඇහෙනවා සර්. right හරි. right මෙයා ගන්න සමහර ලෙඩු ඉන්නවා මෙන්න මෙහෙම කට්ටිය. මෙන්න මෙහෙම ලෙඩෙක් ඉන්නවා.
ඇස්පිල්ලම් කඩා වැටිච්ච කට්ටිය. myasthenia gravis, right? That means their eyebrows become fallen down. They can't move in that eyebrow, right? Eyelid, sorry, eyebrow, not eyebrow, eyelid, okay? eyelid එක එයාට ගහන්න බෑ, ඇස්පිල්ලම් ගහන්න බෑ. දැන් මොකද වෙන්නේ? ඒ වගේ කට්ටියට අපි දෙන සමහර drugs, you will give some medications, then they will do it very well. එයාලා හොඳට ඇස්පිල්ලම් ගහනවා. හරි? ඒකෙන් අඳුර ගන්නවා, then they will identify the disease, that myasthenia gravis. ඒ ලෙඩේ myasthenia gravis කියලා එයාලා අඳුර ගන්නවා. බෙහෙත නවතිනකොට, බෙහෙත action එක නවතිනකොට, when they stop, when they terminate their action, ආපහු හිටපු විදියම again they can't do that one, right? again the to identify disease, අපි දානවා to diagnose, අඳුර ගන්න, ලෙඩක් අඳුර ගන්න මේක පාවිච්චි කරනවා. ඊළඟ එක අපේ ඇඟේ body function එක, අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය හරි වෙනස් කරන්න අපි ඖෂධ පාවිච්චි කරනවා. මොනවද ක්‍රියාකාරීත්වය? ඇඟේ හෝමෝන මට්ටම වෙනස් කරන්න. හරි? to alter the body function, අපේ body function එක වෙනස් කරන්න මේ ඖෂධ පාවිච්චි කරනවා. to alter කියන්නේ වෙනස් කරන්න. හරි? අපේ ඇඟේ body function එක වෙනස් කරන්න. main example, ප්‍රධානම උදාහරණ තමයි OCP, oral contraceptive pill, that's used for family planning. හරි? family planning වලට අපි පාවිච්චි කරනවා. පෞල් සැලසුම් ක්‍රම වලට. හරි? මොනවාද? මේ hormonal method, contraceptive pills. හරි? ඒකින්ද අපි ඊළඟට drug එකක් පාවිච්චි කරනවා අපේ ඇඟේ body function එක වෙනස් කරගන්න. to alter the body function, right? Right? to alter the body function. හරි? එහෙනම් අපි දාගමු drug එකක් කියන්නේ මොකද්ද? What do you mean by a drug? Drugs, most of drugs are poison, වස. නේද? වස. මේ වස මොකටද පාවිච්චි කරන්නේ අපි? Most of drugs are OCP, full meaning please. OCP mean oral contraceptive pill. OCP. Oral කියන්නේ මුඛ මාර්ගයෙන්, from the mouth, through the mouth. Oral contraceptive mean මොකද contraceptive කියන්නේ? ඈ contraceptive family planning. හරි? contraceptive pill mean පෙත්ත pill. හරි? oral contraceptive pill, OCP, right? එහෙනම් drugs are poisonous substances. drugs කියන්නේ විස සහිත සංයෝග. හරි? මේ විස සහිත සංයෝග අපි මොකටද පාවිච්චි කරන්නේ? අපේ ඇඟේ ලෙඩකින් සුවයක් ලබා ගන්න, ලෙඩකින් සහනයක් ලබා ගන්න, ලෙඩකින් රිලීව් සහනයක් ලබා ගන්න, රෝගයකින් වළකින්න, රෝගයක් අඳුර ගන්න, රෝගයක් අපේ ඇඟේ body function එක වෙනස් කරගන්න. to alter the body function, right? එහෙනම් drug එකක් කියන්නේ chemical එකක් හෝ කීපයක් අඩංගු දෙයක් මොකටද ගන්නෙ? මේ කාරණාවට. drugs mean chemical or mixture of chemical used to cure a disease, prevent from a disease, to relieve from a disease, to diagnose, to alter the body function. Right. එහෙනම් අපි පොඩි නෝට් එකක් දාගමු. හරි? take down in your main group. ප්‍රධාන ඔයාලා මං කිව්වේ ලොකු පොතක් තියාගන්න කියලා. CR පොතක්. right? ඒ පොතේ අපි ලියාගමු. take down. right? ඉස්සෙල්ලාම ලියාගන්න drug නැත්නම් ඖෂධයක් යනු. ඔයාලට මම ටියුට් එකක් දාලා තියෙනවා. ඒක print out එක ගත්තා නම් ඒ ටියුට් එකේ ලියන්න පුළුවන්.
I gave you some tube. If you can, this is not the tube. I'll show you. මම ටියුට් එක පෙන්නන්නම් ඔයාලට මොකක්ද කියලා. මම මේක දැම්ම ඔයාලා group එකට. මම ඉන්න මේක පෙන්නන්නම්. කවුද ඒ ටියුට් එක ගත්තේ? print out එහෙම ගත්තද කවුරු හරි? මේ තියෙන්නේ. You can see this one. මම මේක දැනටමත් දාලා තියෙනවා. හරි? I already post to the your WhatsApp group. First one drug. Right. එහෙනම් අපි දාගමු drug එකක් කියන්නේ මොකක්ද කියලා. අපි දාගමු මේ විදිහට. My tea is ready. I am also drinking now. If you want, you can go to your kitchen and make some tea. හරි? ඔයාලට ඕන නම් ටී එකක් හදාන්න බොන්න. ඔය ටී ටයිම් එකකින්ද මම ටී එක බොන ගමන් මේක කරන්න. හරි? right. පළවෙනි එක drug. right. අපි මේක දාගමු නේද? right. දාගන්න drug is අපි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් සිංහල ලියමු ඉස්සෙල්ලා. සිංහල ලියමු. ඖෂධයක් යනු මම ඉංග්‍රීසියෙන් ඕන කටට ඉංග්‍රීසියෙන් ලියනවා. ඖෂධයක් යනු රසායනික සංයෝග එකක් හෝ කීපයක් is a chemical substance or mixture of chemical substance. හරි කීපයක් මොකටද පාවිච්චි කරන්නේ? රෝගයකින් සුවයක් ලබා ගැනීමට. දාගන්න රෝගයකින් සුවයක් ලබා. to cure. දෙක රෝගයකින් සහනයක් ලබා ගැනීමට. to prevent from a disease. to prevent. ඊට පස්සේ to relieve. රෝගයකින් සහනයක් ලබා ගැනීමට. ඊට පස්සේ රෝගයකින් වැළකීමට. prevent. වැළකීමට. ඊළඟට to diagnose. රෝගයක් හඳුනා ගැනීමට. and alter the body function. ඇගේ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට. body function ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීමට. right. එහෙනම් ඔයාලට පුළුවන් නේද කියන්න මොකද්ද ඖෂධයක් කියන්නේ මොකද්ද කියලා? right. අපි දැන් අහමු එක්කෙනෙක්ගෙන්. මම ඉස්සලා කියලා ඉන්නම්. ඉංග්‍රීසියෙන්ම කියන්නම් සිංහලෙන්ම කියන්නම් මොකක්ද? drug is a chemical or mixture of chemical substance used to cure a disease, used to prevent from a disease, to
diagnose a disease, to relieve from a disease, and alter the body function, right? Alter the body function, right? සිංහලෙන් මම කියන්න ඖෂධයක් කියන්නේ රසායනික සංයෝග එකක් හෝ කීපයක්. හරි? මොනවද ගන්නෙ? රෝගයක් සුව කරන්න, රෝගයකින් වළකින්න, රෝගයකින් සහනයක් ලබා ගන්න, හරි? රෝගයක් අඳුර ගන්න, රෝගයකින් අපේ ඇඟේ මොන ක්‍රියාකාරීත්වයද? බොඩි ෆන්ක්ෂන් එක. ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න භාවිතා කරන දෙයක්. හරි? භාවිතා කරන සංයෝගයක්. රයිට්. ඔයාලා මේ ස්ලෝ හිමින් කියන්නේ කියනවා. බය වෙන්න එපා. මේකේ රෙකෝඩින් එක මම ඔයාලා ගෲප් එකට දානවා. රෙකෝඩින් එක මම YouTube එකට දාලා ඒකේ link එක ඔයාලට දෙනවා. I will give the link of this class. Okay? So you can again and again you can see it. හරි? ඔයාලට පුළුවන් නැවත නැවත මේක බලලා අධ්‍යයනය කරන්න. right? හරි. එහෙනම් අපි අහමු එක්කෙනකින් ඖෂධයක් කියන්නේ මොකද කියලා. Rashid, tell me what do you mean by drug? What do you mean by drug? Final exam එකේ මෙච්චර කල් අහපු ප්‍රශ්නයක්. Rashid, tell me what do you mean by drug? Drug එක කියන්නේ මොකක්ද? Drug is a chemical substance or mixture or chemical. It is used for cure the diseases, prevent diseases, and diagnosis. Very good. Very good. Thank you, sir. Thank you. අපි ගමු එහෙනම් කවුද? මාත් එක්ක කතා කරන්න ඔයාලා. එතකොට ඔයාලට හොඳට පුළුවන් ඈ. චමින්ද අපි පරණ සමාජිකයෙක්. චමින්ද කියන්න ඔයාලට ඖෂධයක් කියන්නේ රසායනික සංයෝග එකක් හෝ කිහිපයක් රෝගයක් සුව කිරීමට, නැත්නම් රෝගිකෙන් සහනයක් ලබා ගැනීමට, නැත්නම් රෝගිකෙන් වැළකීමට, නැත්නම් රෝගයක් හඳුනා ගැනීමට හෝ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට යොදා ගන්න. හරි. very good. ඔය තියෙන්නේ. හරි. මෙන්න මෙහෙමයි. ඔයාලා හොඳට කරා යනවා මේක. මෙහෙම ඔයාලා තේරුම් ගන්න. ඔයාලා මේකෙදි ඔය තමිල් කට්ටිය ඉන්නවා නම් මුස්ලිම් කට්ටිය ඉන්නවා සිංහල ඉගෙන ගන්නත් පුළුවන්. හරි. සිංහල කට්ටියට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. තමිල් ඉගෙන ගන්නත් පුළුවන් ඈ. බය වෙන්න එපා. ඒ නිසා මේක ටිකක් මම හිතනවා මම හිතුවට වඩා හොඳයි. නේද? මම හිතන් හිටියේ සිංහල විතරක් කරන්න. හැබැයි මේක කොහොමද ඉංග්‍රීසි වලින් නෝට් මේ ලියන්නේ? ඒක සිංහල වචනයක්වත් ලියන්නේ. බෝඩ් එකේ ලියන්නේ. සිංහල තේරුම කියනවා ලියන්නේ නැහැ. හේතුව තියෙන ස්ටෑන්ඩඩ් එක වැඩි කරන්න ඕනේ අපි ඔයාලගේ. හරි? රයිට්. එහෙනම් අපි යන් දෙවෙනි එක. ඩ්‍රග් එක හරි. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තියෙනවා dose. දෙවෙනි මෙඩිකල් ටර්ම් එක dose. හරි. අපි යන් dose. මොකද්ද dose? right? dose මම පොඩි මේක යන්න කලින් කියන්න මම පැය 50 වෙන් කරන්නේ. හරි. මේ පැය 50 මට පුළුවන් ඉක්මනින් ඉවර කරන්න. හරිද? මේ පැය 50 මාස 6ම කරා යන්නත් පුළුවන්. හරිද? මම ඒ නිසා මෙහෙම දෙයක් කරනවා. ඔයාලයි ක්ලාස් එක මට ඕනේ ඉක්මනට ඉවර කරන්න. හරිද? මම පැය 50 මම ඉක්මනට ඉවර කරනවා. ඉතින් ඔයාලයි කෝස් එක ඉක්මනට කම්ප්ලීට් කරනවා. මාස 6ක් කියලා මම ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දැම්මට මට සාමාන්‍ය ඉක්මනින් ගෲප් එක ඉවර කරලා හොඳ කට්ටියක් බිහි කරන්න ඕනේ. ඒ නිසා මට පුළුවන් වෙලාවට මම පළවෙනි සතියේ අපි දෙවෙනි සතිය යනකල් සද්ද විතරක් කරමු. ඊට පස්සේ ඉතින් අපි සැටර්ඩේ දවසට හවස් වරුවට 2ට විතර අපි ක්ලාස් එක තැන්ට අරන් පොඩ්ඩක් කරමු. ඒ කියන්නේ වේගෙන් ඉවර කරගමු ක්ලාස් එක. හරි? ඒක නිසා ඒකකට අයිඩියා එකක් තියෙනවා ඔයාලගේ අදහස් ගෲප් එකට දාන්න. එහෙම හොඳද නැද්ද කියන එක දාන්න. හරි? right. මම ඉංග්‍රීසි වලින් කියන්නම් එක. I have an idea to complete the course within 4 months. right? මාස 4කින් වගේ complete කරන්න මම කැමතියි. හේතුව by covering the 50 hours. right? පැය 50ම cover කරලා තමයි මේක කරන්න ඕනේ. So I plan to do this course twice a week.
සතියට දෙපාරක් කරන්න හිතන් ඉන්නවා. අපි we will plan, okay? I'll tell you 2 weeks අපි දෙකකින් මම කියන්නේ. right? අපි අපි එකට dose. What do you mean by dose? Dose, sometimes it may be the dose, right? සමහර වෙලාවල දඩෝස් ගාලා වදින වෙලාවල් එහෙම තියෙනවා නේද? dose එකක් කියන්නේ. What do you mean by dose? ඒ කියන්නේ the quantity used to give a patient to obtain the therapeutic effect, right, at once. එක අවස්ථාවකදී රෝගයක් රෝගයක් සුව කරන්න හරි සහනයක් ලබා ගන්න හරි මොකකට හරි එක අවස්ථාවකදී දෙන්න ඕනි drug එකේ ප්‍රමාණය, the quantity used to obtain therapeutic effect by a one time, by a single amount. එක අවස්ථාව එක ප්‍රමාණයකින් අපි therapeutic effect එකක් ගන්න ඕන නම් දෙන්න ඕන ප්‍රමාණය dose, හරි, මාත්‍රාව. right, එහෙනම් අපි දාගමු dose කියන්නේ මොකක්ද? මාත්‍රාව කියලා කියන්නේ නේද? ඔය කියුට් එකේ තියෙන මාත්‍රාව කියන්නේ. හරි, right, dose. අපි දාගමු dose එකක් කියන්නේ අපි ඉස්සලා සිංහලෙන් ලියලෙමු මේ විදිහට. මොකද්ද? මේව දාගන්න. රෝගයක් සුව කිරීමට හෝ සහනයක් ලබා ගැනීමට එක් අවස්ථාවකදී ලබා දිය යුතු ඖෂධයේ ප්‍රමාණය එක් අවස්ථාවකදී ලබාගත යුතු ඖෂධයේ ප්‍රමාණය. අපි ඉංග්‍රීසි වලින් උතෝක ලියාගමු ඔයාලට කිසි පාඩුවක් ඉන්නේ ලියුවා කියලා. හරි, the quantity of a therapeutic agent to be taken at one time. එක අවස්ථාවකදී ගත යුතු යම්කිසි ඖෂධයක ප්‍රමාණය. ඔයාලට මෙතන වචනයක් කියනවා. There is the word therapeutic. What do you mean by therapeutic? ඔයාලට අදහසක් එනවද therapeutic කියන්නේ මොකක්ද කියලා? Therapeutic පාඩම කියන්නේ මොකක්ද? Therapeutic. Therapeutic. කාටද කියන්නේ ඔය වචනේ? මෙන් අහගන්නකො. Therapeutic කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි ඖෂධ ගන්න ඕනේ අපේ ඇඟට. හරි? ඖෂධ කියන්නේ drugs mean chemical. ඖෂධ කියන්නේ රසායනික සංයෝග. ඖෂධයි පටකයි අතරේ මොනවද වෙලා තියෙන්නේ? ප්‍රතික්‍රියා කරනවා. Drugs and our living tissues react. එකට ප්‍රතික්‍රියා කරනවා. හරි? මේ reaction එක, මේ ප්‍රතික්‍රියාව හොඳ නම් අපිට හිතකර නම් ඒක therapeutic කියනවා. This reaction is beneficial.
මේ living tissue සහ අපේ සජීවී පටක සහ chemical අතර ප්‍රතික්‍රියාව අපට හොඳ නම් beneficial කියලා කියන්නේ. If it is beneficial, we are called it as a therapeutic. අපි ඒකට කියනවා therapeutic කියලා කියනවා. හරි? If it is harmful, ඒක අපිට හානි කරයි නම් ඒක මොකද්ද? It is toxicology. It is toxicology. Right. Like a treatment, right? It is toxicology. ඒ කියන්නේ ඒක අපිට හානි කරයි නම් අපි කියන එක මොකද? විෂ සහිතයි කියලා කියනවා. තේරෙනවද? therapeutic කියන්නේ මොකද්ද? අපේ drugs සහ අපේ living tissues අපේගේ පටක ප්‍රතික්‍රියා කරලා ඒකෙන් අපිට හොදක් නම් වෙන්නේ. It is a therapeutic. Example, paracetamol. Paracetamol tablet. අපි මොකටද paracetamol පාවිච්චි කරන්නේ? කාටද කියන්න පුළුවන්ද? paracetamol. Paracetamol. It's a painkiller. Paracetamol is a painkiller. Paracetamol is a painkiller. Painkiller, okay. Painkiller also for another one there. Another action there. අපි අහමු කාගෙන්ද? බයිකින් කට්ටිය මම අහුවේද කියලා නේද? right. මේ Galaxy J7 ෆෝන් එකේ කවුද ඉන්නේ? පුළුවන් නම් නම දාගන්න. ඒක මට ලේසියි. ආයෙ මොකටද ඔයාලා පැනඩෝල් දෙන්නේ? ස්මාර්ට් කෙනෙක් පැනඩෝල් වේදනාව විතරද ගන්න? පේන් කිලර් කිව්වේ වේදනාව. වේදනාව විතරද ගන්න? temperature from Rashmi. Rashid, no? Temperature reduce කියන්නේ උණට fever. Fever උණට ගන්නවා අපි. හරි? එහෙනම් මතක තියාගන්න පැරසිටමෝල් අවස්ථා දෙකකදී පාවිච්චි කරනවා. එක වේදනාව, දෙක fever. උණ. හරි? එහෙනම් මතක තියාගන්න පැරසිටමෝල් අපි කොච්චරක් විතර ගන්න වෙයිද? කියන්න බලන්න මම ඔගේ කියන එක කොච්චර ඕනේද පැරසිටමෝල්? 2 tablets 6 hourly. 2 tablets අපි කුටි දෙකක් ගන්නවා. Adults are 2 tablets 6 hourly. right. වැඩි කියන්න ඉස්සාවලි ගන්න. පොඩි කියන්නේ අර child පොඩි ළමයිට ගන්න කොහොමද? පොඩි අර කරන්නේ. අර ස්මාර්ට් කියන්නේ පොඩි ළමයිට පැරසිටමෝල් දෙනකොට කොච්චරකට දෙන්න පුළුවන්ද? තාම ඔයාලා දන්නේ නැහැ. දන්නවද කියලා බලන්න මම අහන්නේ. හරි අන්න මයික් එක කොහොමද? හරි. right. කාටද කියන්න පුළුවන්ද? පොඩි ළමයිට මේක අහගන්න. 15 milligram per kilogram. පොඩි ළමයෙක්ගේ බරෙන් කිලෝ එකකට මිලිග්‍රෑම් 15ක් දෙන්න ඕන. හරි නේද? එහෙනම් කිලෝ 4ක පොඩි බබෙක් ඉන්නවා. කිලෝ 4ක පොඩි බබෙක් ඉන්නවා. There is a small child weighing 4 kilograms. What is the paracetamol dose? Paracetamol dose එක කීයද කිලෝ 4ක බබෙක්? කොච්චර දෙන්න ඕනද මිලිග්‍රෑම්? කිලෝ එකකට 15ක්. 4කට කීයද? 4කට කීයද? දිල්ෂාන් කිලෝ එකකට 15 නම් 4කට කීයද? කියන්න පුළුවන්ද? 60 milligram. Right. 125 milligram. 125 milligram.
1 kilogram 4 kilogram side මේ ළමයාට ගන්න 4 kilogram that is 15 milligram into 4 that means 60 milligram 60 milligram හරි milligram එකයි දැන් අහනවා ප්‍රශ්නයක් මම right paracetamol syrup එකේ කොච්චර තියෙනවද මිලිලීටර් 5ක අපි අහමු සුපුන්ගේ කියනවාද සුපුන් ඔයා දන්නවද paracetamol syrup එකේ මිලිලීටර් 5ක් කොච්චර විතර ඇද්ද මිලිග්‍රෑම් කීයක් විතරද paracetamol වල පාමසිය සමහර අය වැඩ කරනවා සමහර අය වැඩ කරන්නේ නැහැ ඒක මම දන්නවා කියලා අහනවා කියන බලන්න paracetamol syrup එක තියෙනවා 200 ml sorry 200 ml and 130 milliliter 200 and 130 ml no I'm asking you what is the strength strength here කියලා එනවා කීයක් විතරද 5 ml hello paracetamol syrup එකද 5 ml වල තියෙනවා 120 milligram නේද milligram 120ක් තියෙනවා 120 milligram 5 ml 5 ml contain 120 milligram so how we give 60 milligram milligram 60ක් දෙන්නේ කොහොමද how we give 2.5 ml half teaspoon yes right මිලිලීටර් 5ක 120 නම් 60ක් ගන්නේ කොහොමද 5 ml වල තියෙනවා 120 milligram අපිට ඕනේ 60ක් ගන්නනේ එහෙනම් 60 milligram ගන්නේ කොහොමද 1 2 5 දෙකෙන් බෙදුවාම 2.5 ml right එහෙනම් paracetamol syrup එකකින් 2.5ක් කරගෙන ඔයාලට දෙන්න තියෙනවා හරි ඕක තමයි මම කියන්න ඕනේ dose එක කියන්නේ මොකක්ද කියලා what do you mean by dose it is a quantity of a therapeutic agent to be taken at one time එක අවස්ථාවකදී ගත යුතු drug එකක ප්‍රමාණය හරි ඒක තමයි මොකද්ද dose කියන්නේ right දැන් යනවා මම ඊළඟ වචනේට වැදගත්ම වචනේ ඊළඟට අපිට අහු වෙනවා dosage form හරි dosage form හරි dosage form මොකද්ද dosage form එක කියන්නේ what do you mean by dosage form මේක හරිම ලේසි right how we present a drug how we manufacture a drug අපි drug එකක් කොහොමද ඉදිරිපත් කරන්නේ කොහොමද හදන්නේ එක එක විදිහට හදනව නේද සමහර ඒවා පෙති තියෙනවා සමහර ඒවා කරල් තියෙනවා සමහර ඒවා මොනවද තියෙන්නේ සිරප් තියෙනවා සම්මා ටැබ්ලට් සම්මා කැප්සූල් සම්මා සිරප් අපි ගත්තම උදාහරණ ගමු paracetamol වල මොනවද තියෙන්නේ paracetamol සිරප් තියෙනවා paracetamol පෙති තියෙනවා paracetamol බින්දු තියෙනවා paracetamol injection තියෙනවා paracetamol පිටිපස්සෙන් ඇතුල් කරනවා suppository ඕවා තියෙනවා එහෙනම් there are different types of manufacturing method in single drug එක drug එකක් හදන විවිධ ක්‍රම තියෙනවා ඒවට කියනවා dosage form එකක් කියලා right did you get that අලගත්තද ඒක right මොකද්ද dosage form එක කියන්නේ එකම drug එකේ විවිධ ආකාර right take down dosage form ලියාගන්න එකම ඖෂධයේ විවිධ නිෂ්පාදන එකම ඖෂධයේ
විවිධ නිෂ්පාදන ආකාර. Dosage form mean various preparation of various preparation of same drug. Right? Example, paracetamol. Paracetamol වල තියෙන පුළුවන් ක්‍රම කියන්නේ මොනවාද? Tablet. හරි? syrup. හරි? Injection තියෙනවා paracetamol. Injection. Drops. බින්දු film එක නෙමෙයි බින්දු. Right? ඊට පස්සේ drops. Suppository කිව්වේ insert through the rectum උද මාර්ගය හරහා ඇතුල් කරන එක. Suppository means just like a bullet එකක් වගේ, right? Inserted through the rectum එක තමයි ඇතුල් කරන්නේ උද වෙන උද මාර්ගය, right? Suppository. හරි නේද? right. එහෙනම් මම අපි වචන තුනක් ඉගෙන ගත්තා. We learned 3 words: dose, dosage form, drug. හරි නේද වැඩේ? Dose, dosage form and drug. Right? හරි. එහෙනම් ඒකත් හරි. ඊළඟට වැදගත් වචනේ. Next one is indication. Rashid, ask. You asking something, no? Rashid, අහන්න ප්‍රශ්නේ මොකක්ද ප්‍රශ්නේ? Can you explain that paracetamol milliliter system? ඉස්සලා කියනකද? මේ බලන්න. ඉස්සලා කිව්වේ 4 kilogram weight baby. හරි? බබෙක් ඉන්නවා. කිලෝ 4යි. හරි? අපි පොඩි ළමයෙක්ට මෙයාට paracetamol කොච්චර දෙන්න ඕනද සිරප් එකකින්? හරි? What amount of paracetamol syrup to be give? කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද එයාට? ඒක හදන්නේ කොහොමද? paracetamol syrup එකේ තියෙන ප්‍රමාණය අපි දැනගන්න ඕනේ. We should know the strength of paracetamol syrup, right? Paracetamol syrup containing 120 milligrams per 5 ml, right? This baby needs 4 kilogram weight baby. What amount that she needs? The therapeutic dose is our therapeutic dose kilo එකකට 1 kilogram need 15 milligram. Milligram 15ක් ඕනේ. So what amount need to 4 kilogram? 1 kilogram 15 නම් 4 kilogram 60 milligram, no? 60 milligram, right? මේක ගන්න ඕනේ අපි සිරප් එකෙන්. සිරප් එකෙන් දෙන්න ඕනේ බබාට. We have to give this 60 milligram from the syrup using syrup, right? What milliliter to be give that baby? කොච්චර මිලිලීටර් ප්‍රමාණයක් අර බබාට දෙන්න ඕනද? කොච්චර දෙන්න ඕනද? මෙහෙමයි හදන්නේ. 5 ml contain 120 milligram, right? So for 60 milligram 60ක් ගන්න අපි කොච්චර ගන්නවද 60 වැඩි කරන්න ඕනේ. 1යි 2යි 5 divided by 2 2.5 ml. What do you think? Is it good? Is it
True? Did you get that? Right, ගත්තද? ඔයා තේරුම් ගත්තද ඒක? Rashid? Right. 2.5. හරි මම තව එකක් දෙන්නම්. One single question. Okay. Calculate ගාන හදන්න. Right. Right. මේක හදන්න ගාන. You should know the dose. 15 milligram per kilogram. එක කිලෝ එකකට මිලිග්‍රෑම් 15ක් දෙන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය දේ. right. ඔන්න මම කියනවා. One baby 6 kilogram weight. Right? What amount of කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද? Paracetamol syrup. හරි? කොච්චර paracetamol syrup ප්‍රමාණයක් දෙන්න ඕනද? හදලා කියන්න බලන්න හැමෝම උත්තරයක් දෙන්න බලන්න. කිලෝ 6ක බබෙක් ඉන්නවා. එයාට paracetamol syrup දෙන්න ඕනේ. එයාට උණ හැදිලා. එයාට paracetamol syrup දෙන්න ඕනේ. කොච්චර දෙන්න වෙයිද? ඔයාලා ෆාමසියේ ගාන හදද්දි කියලා දෙන්න පුළුවන් ඉන්නවද? ඔයාලා ඒ අතරේ ගාන හදන්න. Galaxy J4 12.5. කෙනෙක් කියනවා 12.5 කියලා. තව කවුද උත්තර දෙන්න බලන්න. එක්කෙනෙක් කියනවා 12.5. හදපු කට්ටිය උත්තර කියන්න මම කමන්නේ. තව එක්කෙනෙක් කියනවා 12.5. අය කවුද? හදපු කට්ටිය කියන්නේ. තව එක්කෙනෙක් කියනවා 12.5. ජයවර්ධන 12.5. අය කවුද උත්තර දෙන්නේ? අය කවුද මට උත්තර දෙන්නේ? එන්න බලන්න උත්තරයක් දාන්න. උත්තර දෙන්න ඕනේ මට. තියෙනවද උත්තර? කොහොම කට්ටිය ගාන හැදුවද? රශ්මි ඉෂාරා කීයද උත්තරේ? ඉෂු 12.5. අය කවුද උත්තර දෙන්නේ? සුපුන් නැද්ද උත්තරය? කියන්න පුළුවන් නම් වඩා හොඳයි. හසුනි කරුණාරත්න නයනී ජයවර්ධන උත්තර දුන්නේ නේ. අය කාටද උත්තර දෙන්න පුළුවන්? චමින්ද උත්තර නැද්ද? බලමු. එහෙනම් මං හදන්නම්. තාම ඔයාලා ගත්තේ නැහැ වගේ මම බලා ගන්න. කිලෝ 6යි බර. හරි. සාමාන්‍ය පැරසිටමෝල් දෙන්නේ කීයක්ද? ඩෝස් එක? කීයක් දෙන්නේ?
15 milligram per kilogram තමයි දෙන්නේ. කිලෝ එකකට මිලිග්‍රෑම් 15ක් දෙනවා. හරි? එහෙනම් මට කියන්න මේකේ කිලෝ 6කට 1 කිලෝ එකකට මිලිග්‍රෑම් 15 නම් කිලෝ 6කට කීයද? 15 වැඩි කිරීම 6යි. කීයද උත්තරේ? 15ක් 6 90යි. සර් පැරසිටමෝල් නෙමෙයි දුන්න ඩ්‍රග් එක. මොකක්ද දුන්නේ? 50 මිලිග්‍රෑම්. පැරසිටමෝල්. මම පැරසිටමෝල් කියලා කිව්වේ. 50 මිලිග්‍රෑම්. ඈ? sorry. පැරසිටමෝල් කියලා මම දුන්නා. මම වෙලාවට ලිව්වේ නේ. හරි. මිලිග්‍රෑම් 90යි. හරි. එහෙනම් මට කියන්නකෝ. මිලිග්‍රෑම් 90 ගන්න ඕනේ සිරප් එකකින්. සිරප් එකේ කොච්චරක් තියෙන්නේ? මිලිලීටර් 5ක 120ක් තියෙනවා මිලිග්‍රෑම්. හරි? එහෙනම් මිලිග්‍රෑම් මේ 90 ගන්න කොච්චරක් මිලිලීටර් ප්‍රමාණයක් ගන්න ඕනද? හරි? 30 3යි 30 4යි. 5 3 15යි. 15 4ෙන් බෙදපුවම කීයද? 3.75යි මිලිලීටර්. ඕකේ උත්තර වැරදි. නේද? 3.75 මිලිලීටර්. හරි? right. තේරුම් ගන්න පොඩි වරදක්වත් කරන්න එපා. ඔයාලා 12.5 මේ බබාට දුන්නා නම් එහෙම මොනවා වෙයිද? 12.5 දුන්නා නම් මොනවා වෙයිද? ප්‍රශ්න ගොඩයි. නේද? ප්‍රශ්න ගොඩයි. පව්වේ බබාට සයිඩ් ඉෆෙක්ට් වැඩි වෙනවා. අතුරු ආබාධ වැඩි වෙනවා. right. අපි යන්නේ එහෙනම් ඊළඟ වචනෙට. හරි? indication. right. indication. indication. හරි? මොකක්ද indication එක කියන්නේ? What do you mean by indication? ඖෂධයක් strongly recommend කරන අවස්ථාව. ඖෂධයක් දෙන්න පුළුවන් අවස්ථාව. හරි? යම් ඖෂධයක් දෙන වෙලාව. හරි? යම් ඖෂධයක් අපි ලබා දෙන වෙලාව. ඒ තමයි indication. හරි? indication එක කියන්නේ මොනවා හෝ ඖෂධයක් අපි ලබා දෙන මොහොත. හරි? right. එහෙනම් අපි මේකේ දාමු මොකක්ද indication එක කියන්නේ? යම් ඖෂධයක් මොකටද දෙන්නේ කියන එක. හරි? මොකටද දෙන්නේ කියන එක. right. indication mean මොකක්ද indication එක කියන්නේ? indication mean strongly recommended condition or disease. අපි drug එකක් ලබා දෙන අවස්ථාව. හරි? drug එකක් ලබා දෙන අවස්ථාව. right. අපි ලියාගමු indication. indication. එයට දාගමු අපි යම් ඖෂධයක් ලබා දෙන රෝගී තත්වය. යම් ඖෂධයක් ලබා දෙන රෝගී තත්වය. indication is the condition use the strongly recommended the use can command use it. A condition or strongly recommended disease.
අපි ද්‍රව්‍යයක් ලබා දෙන අවස්ථාව. එක්සැම්පල් එකක් ගමු. එක්සැම්පල් paracetamol. paracetamol මොකටද දෙන්නේ? ඉන්ඩිකේෂන් එක paracetamol වල pain දෙක fever pain and fever pain and fever හරිනේ තව උනම් අපි දාන්න පුළුවන් salbutamol මොකටද දෙන්නේ ඇදුම රෝගී උන්න සහ වේදනාව මෙතන මේකට දාන්න පුළුවන් ඇස්මා කියන්නේ ඇදුම රෝගී අපි දාගමු ඊළඟ වචනේ contra indication ඊළඟ වචනය contra indication ඒ කියන්නේ යම් ඖෂධයක් දෙන්න බැරිම මොහොත හරි යම් ඖෂධයක් දෙන්න බැරි මොහොත ඒ කියන්නේ කිසිම හේතුවක් හින්දාවත් ඒ ඖෂධය දෙන්න බෑ contraindication it is the strongly unrecommended condition කිසිම හේතු we can't give any reason කිසිම හේතුවක් හින්දාවත් drug එක දෙන්න බෑ හරි දෙන්න බැරිම අවස්ථාව right දාගන්න contraindication ඖෂධයක් ලබා දිය නොහැකි අවස්ථාව යම් ඖෂධයක් ලබා දිය නොහැකි අවස්ථාව දාගන්න contraindication ඉංග්‍රීසි වලින් අපි දාගමු ඕන any condition which cannot be used which cannot be used the drug the relevant drug ये drug එක දෙන්න බැරි අවස්ථාව තමයි contraindication relevant drug හරි නේද right ඊළඟට එනම් අපි දැන් ටිකක් අමාරු වගේ දැනෙනවා ඇති නේද? මොකද්ද? ඉන්ඩිකේෂන් කිව්වා, කන්ට්‍රා ඉන්ඩිකේෂන් කිව්වා, ඩ්‍රග් එකක් කිව්වා, ඩෝස් එකක් කිව්වා. ඊට පස්සේ සයිඩ් ඉෆෙක්ට් අන්තිම වචනේ අපි ඉස්සරහ කරමු. සයිඩ් ඉෆෙක්ට්. සයිඩ් ඉෆෙක්ට්ස්.
මොනවද side effect කියන්නේ? What do you mean by side effect? It is the effect it is the effect other than the main effect. It is the effect other than the main effect. හරි. ඒ කියන්නේ ප්‍රධාන effect එකට අමතරව ලැබෙන අනෙකුත් effect මොනවද? side effect. right. තියාගන්න යම් ඖෂධයක ප්‍රධාන බලපෑමට අමතරව යම් ඖෂධයක ප්‍රධාන බලපෑමට අමතරව ඇතිවන අනෙකුත් බලපෑම් අතුරු ආබාධ වේ. The effects other than the main effect. Right. The effect other than the main effect. හරි නේද? right. එහෙනම් අපි ඔතනින් පොඩ්ඩක් එහාට යමු. හරිද? එහෙනම් අපි ඉන්ඩිකේෂන් කියන්නේ මොනවද? කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියන්නේ මොනවද? සයිඩ් ඉෆෙක්ට් කියන්නේ මොනවද? ඊට පස්සේ අපි කිව්වා ඩෝස් එකක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඩෝසේජ් ෆෝම් එකක් කියන්නේ මොකද්ද? ඔන්න ඔය කාරණා ටික කතා කරා. දැන් මම ඔයාලට පොඩ්ඩක් මහන්සි ඉඳලා පොඩ්ඩක් ඕකෙන් අපි වෙන තැනකට යමු. හරි? අපි ඖෂධයක් කොහොමද සමහර දේවල් ගැන ඔයාලට මම කියලා තියෙනවා. අපි දැනුවත් කරන්න ඕනේ මොනවා ගැනද? මේ patient counseling. මම අර counseling කියලා උපදෙස් දෙනවා කිව්වනේ. අපි ඒක ගැන චුට්ටක් බලමු. ඔය බලන්න අපි දැන් කරන්න යන්නේ මෙහෙම එකක්. හරි? මෙන්න මේක අපි බලලෙමු ඉස්සෙල්ලා. හරි. අපි බලමු ඔයාලා අහලා තියෙනවද contact lenses. ඔයාලා දැකලා තියෙනවද contact lenses? හරි. මෙන්න මේක හැමෝටම පේනවද කියලා මම චුට්ටක් කියන්න ඉස්සෙල්ලා. මේක පේනවද? පේනවා සර්. right. පේනවා. අපි බලමු contact lens එකක්. contact lens එක කියන්නේ උපකරණයක් ඇහැට දාන කාචයක්. The lens inserted to our eye. right. කණ්ණාඩි දානවට වඩා ඒක ගොඩක් හොඳයි. හරි? contact lenses. සමහර කට්ටිය ලස්සනටත් දානවා. හරි? ඉතින් contact lenses අපි දානකොට කොහොමද කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම අපෙන් අපි මේක කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. contact lens එකක් පාවිච්චි කරන විදිය. අපි ඉස්සෙල්ලාම බලමු මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. හරිද? right. එහෙනම් මෙන්න මේ විදිහට යන් මම contact lens එක පාවිච්චි කරන විදිය දැන් කියලා දෙන්නයි යන්නේ. right. හරි ඔම් බලා ගන්න. මේ තමයි contact lens පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරද්දී we should use what liquid එකක්. අපි liquid එකක් පාවිච්චි කරන්න ඕනේ. හරි? contact lens එක මෙන්න මේ විදිහට එනවා මේක ඇතුලේ. අපි සාමාන්‍ය spectacles පාවිච්චි කරනවා. කණ්ණාඩි පාවිච්චි කරනවා. හරිද? ඒවා ගලවලා තියෙන වෙලාවට අපි කණ්ණාඩි පාවිච්චි කරන්න වෙනවා. හරි? right. ඉස්සල්ලාම මොකද දෙක හොඳට ක්ලීන් කරගෙන හරි? අපේ contact lens දාන්න තියෙන පොඩි මොකද තියෙන්නේ? මේ වගේ අර පැකින් තියෙනවා. අපි ඔක දාලා තියෙනවා. ඒකද අපි දානවා liquid එක. අපේ contact lenses එක පැකින් දෙක මාක් කරගන්නවා left and right කියලා. හරි? ඒ විදිහට අපි
contact lens එක ගිල්ලලා තියෙනවා ටිකක් වෙලාවක්. එකකින් එකකින් එළියට අරගෙන මේ solution එකේ අපි ගිල්ලලා තියෙනවා. contamination වලට මේකේ tip එක එහෙම අතින් අල්ලන්න හොඳ නැහැ. හරි? contact lens එක අපි ගිල්ලලා තියෙනවා. left and right mark කරන්න ඕනේ. නැත්නම් අපිට පැටලෙන්න පුළුවන්. මොකද ඇහි එක ඇහැක තියෙන දේවල් අනිත් ඇහැට ගන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් අතේ තියාගෙන මේ විදිහට මොනා කරන්න ඕනද? මේට අපි මේ contact lens එක ටින් කරගන්න ඕනේ. Once please dry off your inserting finger. අපි අතම ඇඟිල්ල මොනා කරන්න ඕනද? ක්ලීන් කරලා තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. දැන් බලන්න. මෙන්න මේ විදිහට හරි ක්‍රමය තමයි මේක තැඟුවට පස්සේ මේ විදිහට තියෙන්න ඕනේ. edges මොනවා වෙන්න ඕනද? bowel shape එක, bowl shape එකක් තියෙන්න ඕනේ. එහෙම දාන්නයි යන්නේ. හරි? ඔයාලා right handed කෙනෙක් නම් මොකද කරන්න ඕනේ? මේක දකුණු අතේ මොන ඇඟිල්ලද ගන්න ඕනේ? index finger එක. index finger කියන්නේ දබර ඇඟිල්ල. හරි? දබර ඇඟිල්ලට ගන්න ඕනේ. හරිද? right. බලන්න. කෙලින් බලන්න ඕනේ. බලන්න මේක සාමාන්‍යයෙන් අපි දාන්න කියනකොට හරි directly ඉස්සරහා බලන්න ඕනේ. You should see directly. හරි? right. දැන් මේ finger එකෙන් ඇතුළට දානවා. හරි? ඇහැ ඇතුළට දානවා. මේ finger එකෙන් පල්ලෙහාට අදිනවා අපේ ඇහි යට කොටස. ඒක දානවා. හරි? ඔක අපි side එකෙන් බලන්නත් පුළුවන්. බලන්න slow motion කරනවා side view එක. සංග්‍රහණත් ඒ විදිහටම දානවා අපි. බලන්න. ඉහළට අදිනවා, මැද කිල්ලෙන් පහළට අදිනවා, රබර් කිල්ලෙන් ඉතුරු කරනවා. අයින් කරන්නේ. අයින් කරන්න පුළුවන් වෙන්නේ නේද? මේ විදිහට අපි contact lens එකම දැංගිල්ල තියලා ඇහැ වෙන පැත්තකට කරකවනවා. ඒ අතමයි අපි පාවිච්චි කරන්නේ අර විදිහට. ඔය විදිහට අපි අයින් කරනවා. right? දැන් පේනව නේද? හරි. එහෙනම් ඔයාලට දැන් තේරෙනවා කොහොමද contact lens එකක් පාවිච්චි කරන විදිය. හරි නේද? contact lens එක පාවිච්චි කරන විදිය දැන් ඔයාලට කියලා දෙන්න පුළුවන්, කරන්නත් පුළුවන්. හරි? ඔයාලට ඔය වීඩියෝ එක බලන්න ඕන නම් මම ඔය link එක group එකේ දාන්නම්, නැවත බලන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයාලට පුළුවන් මේ වගේ මම දවසින් දවස එක එක කවුන්සිලින් කරන දේවල් ඔයාලට කියලා දෙන්න. ඒ කියන්නේ ලෙඩාට කොහොමද උපදෙස් දෙන්නේ? මේක මොනවාරි උපකරණයක්ද, ද්‍රව්‍යයක්ද මේ දේ ගැන මේ පැය 52ට සාමාන්‍යයෙන් මම ගොඩක් දේවල් දානවා. ඒක නිසා ඔයාලා
ඒක ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ නිසා මම හැමදාම මේක දානවා. ඒ නිසා ඔයාලට තියෙන එක දෙයයි කරන්න මම මේ දාන දේවල් හොඳට බලන්න. හරි? බලලා ඒ විදිහට පුරුදු වෙන්න කරන්න. ඒ විදිහට කරන්න පුරුදු වෙන්න. right. එහෙනම් අපි විනාඩි 10ක් තියෙනවනේ. මේ 10 කරමු ඉතිරි කොටස. right. දැන් මම ඔයාලට කියන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. සමහර ඖෂධ පාවිච්චි කරනකොට අපිට තියෙනවා මොනවද? අපිට තියෙනවා ප්‍රතිවිෂ පාවිච්චි කරන්න. හරි? some drugs may be poison. හරි? සමහර ඒවා අපිට වැරදිලා poisoning වෙන්න පුළුවන්. හරි? So we have to use some antidotes. Antidote කිව්වේ ප්‍රතිවිෂ. Antidotes act against the poison. හරි? Antidote mean act against the poison. හරි? අපේ මේ drugs ගොඩක් කියුවා poison. මම කියවනේ poison කියලා. Most of the drugs are poisonous. So we should have antidotes. Right? මම හැමදාම antidote එක ගානේ කියලා දෙනවා. Every day I will tell you some antidote. So you should understand these things. Right? First one, paracetamol. Paracetamol. Paracetamol poisoning. Paracetamol poison මොනවා වෙයිද අපිට? කියන්න බලන්න කවුරු හරි. Paracetamol, what will happen when paracetamol poisoning? What will happen when paracetamol poisoning? Paracetamol poison මොකද වෙන්නේ අපිට? Liver damage. Very good. Liver damage. අනිවාර්යයෙන්ම අපේ අක්මාව මොන වෙනවා? damage වෙනවා. අපි කියනවා hepatitis එනවා කියලා. hepatitis. හරි liver damage. මේ මේකත් අහගන්න ඕන ගාමු. හරි? අගින් itis කියලා ආවොත් මොන හරි වචනයක් ආවොත් itis කියලාකට හරි when end the word with itis that mean inflammation ප්‍රදාහයක්. ඒකේ තේරුම ප්‍රදාහයක් කියන එක. itis mean inflammation. Hari? Inflammation. It is mean inflammation. Hari? ප්‍රදාහය. මොනවාද ප්‍රදාහයකට වෙන්නේ? heat රත් වෙනවා, temperature එක වැඩි වෙනවා. හරි? heating and itching. itching කියන්නේ කසනවා. හරි? itching කියන්නේ කසනවා. හරි? itching කසනවා. reddening රතු වෙනවා. reddening රතු පාට වෙනවා. reddening. හරි? ඊට පස්සේ heat, itching, reddening රත් වෙලා කසලා පළු දානවා. swelling ඉදි වෙනවා. swelling ඉදි වෙනවා. හරි? ඒ කියන්නේ ප්‍රදාහයක් කියන්නේ රත් වෙලා, රතු වෙලා, කසලා, ඉදිමිලා ඕවා වෙනවා. හැමයි ඔහොම එකක් වෙනවා. හැම ප්‍රදාහයක ලක් වෙනවා. අපි කියනවා මොකක් කියලාද ඒකට? dermatitis. හරි? dermatitis. හරි? හැම අක්මාව ප්‍රදාහයක ලක් වෙනවා. hepatitis. හරි? hepatitis. අක්මාවට කියන්නේ ග්‍රීක වලින් hepato. ඒක ප්‍රදාහයක ලක් වෙනවා hepatitis. හරි? ආමාශය ප්‍රදාහයට ලක් වෙනවා. gastritis. හරි? ඔය වගේ ප්‍රදාහයට ලක් වෙනකොට අග්‍ර ඉවර වෙන්නේ මොකද්ද? itis කියලා. හරි? ඇහි සුදු බෝලේ ප්‍රදාහයට ලක් වෙනවා. conjunctivitis. conjunctiva කියලා කියන්නේ මේකට. conjunctivitis. අපේ නහය ප්‍රදාහයට ලක් වෙනවා. rhinitis. rhino දන්නවනේ? rhino එයාගේ නහයෙන් ඉඳ තමයි යට ඒ නම ලැබිලා තියෙන්නේ. අපි නහයට ග්‍රීක වලින් කියන්නේ rhino කියලා. rhino එක ප්‍රදාහය ලක් වෙන rhinitis. හරි? rhinitis. හරි? ඒකින්ද itis කියලා આવොත් ඒකේ තේරුම ප්‍රදාහයට ලක් වෙලා. itis mean inflammation.
හරි right අර ස්පෙෂල් පොතේ ස්පෙෂල් නෝට්ස් පොතේ ඉතිස් කියලා දාගන්න හරි ඒකන මොකක්ද කියලා ලියා ගන්න හරි right පැරසිටමෝල් පොයිසනින් වුණාම හෙපටයිටිස් එනවා අක්මාව ප්‍රදාහයට දක්වනවා ඒ කියන්නේ liver damage වෙනවා හරි liver damage වෙන්නේ මොන වගේ වෙලාවටද අපි දැන් උණක් නැතුව කැක්කුමකට බොනවා මොන උකේ කැක්කුමද හිතේ කැක්කුමට පැරසිටමෝල් 20ක් විතර බීලා එනවා දැන් මොනවා වෙයි හරි පැරසිටමෝල් 20ක් විතර බීලා આવොත් අනිවාර්යෙන් liver damage වෙනවා හරි හිතේ කැක්කුම නම් අඩු වෙන්නේ liver damage වෙන්නේ හරි එතකොට some people drink more than 20 tablets of paracetamol right to reduce the pain of what your heart right chest pain no heart pain that mean poisoning paracetamol poisoning so it will cause liver damage ekinda liver damage වෙනවා හරිද එතකොට මොකද වෙන්නේ liver damage වුණාම අපිට දෙන්න වෙනවා මොකද swelling කියන්නේ මොකද්ද කියලා අහනවා swelling කියන්නේ ඉදිමෙනවා විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙනවා නේ ඉදිමෙනවා හරි swelling කියන්නේ ඉදිමෙනවා හරිද ඉදිමෙනකොට මොකද කරන්නේ අපි ඒකට එරෙහිව ඖෂධ දෙනවා පැරසිටමෝල් පොයිසනින් වලදී අපි මොකද කරන්න ඕනේ දෙන්න ඕනේ ප්‍රතිවිෂක් antidote දෙන්න ඕනේ. ඔබ බලන්න paracetamol poisoning වෙද්දී antidote අපි පාවිච්චි කරනවා. We are using antidote for the paracetamol. What? There are 3 types of paracetamol antidotes. First one N-acetylcysteine. N-acetylcysteine. මේකට නර්සස්ලා කියන්නේ නැක් කියලා. N අකුර, A අකුර, C අකුර නැක්. හරි? නැක්. This is an injection, IV injection. N-acetylcysteine. දෙක. අපිට පුළුවන් කියන්නේ ඊළඟට මොකද්ද? ඊළඟට කියන්න පුළුවන් methionine tablet එකක් methionine හරි methionine tablet හරිද methionine tablet right ඊළඟට සාපුලව වුණ සක්‍රිය කරන ලද අඟුරු activated charcoal හරි activated charcoal right එහෙනම් මතක තියාගන්න මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ ටික paracetamol විස වුණොත් N-acetylcysteine methionine activated charcoal දෙන්න පුළුවන් ඕක මතක තියාගන්න මම මේවා විභාගයේදී exam එකේදී final exam එකේදී දානවා ප්‍රශ්න right ඔයාලා අදට ඔය ටික මතක තියාගන්න මෙහෙමයි again I will explain the how to do this course this is a 50-hour course so we should do something special things right we are following that 10 topics මම ඉස්සල්ලාම දීපු ප්‍රධාන කරුණු 10 ඔස්සේ තමයි මේක කතා කරන්නේ ඒක නිසා මේකෙදී අපි දැනන් ඉන්න ඕනේ fundamental මූලධර්ම we should know the fundamental principles right first I do something regarding fundamentals right ඒ අතරේ අපි මේවා කරා යනවා හරි මෙහෙම කරා යනවා මේ lessons ටික කරා යනවා මේ පැය 50 ඇතුළේ පැය 100ක විතර දේවල් තියෙනවා හරිද මොකද ඒ දැනුම ගන්න හරි අමාරුයි සාමාන්‍ය ෆාමසි එක වැඩ කරන්නේ ෆාමසි එක වැඩ කරද්දී එක්ස්පීරියන්ස් එක එනවා හැබැයි ඖෂධ වල දැනුම හරි අඩුයි හරි ඖෂධයක නම දන්නවා දෙන්න දන්නවා ස්ට්‍රෙන්ත් එක දන්නවා ඒව දන්නවා හැබැයි ඖෂධය වෙන්නේ මොකද්ද මේ ඖෂධ දෙන උපදේශ මොකද්ද කියලා අපි දන්නේ නැහැ හරි ඒ නිසා ඒ වගේ දේවල් තියෙනවා ඖෂධයක් බැරි වෙලාවකත් ඉසවුනොත් දෙන්න ඕනේ මොනවද කියලා ඔයාලා දැනගන්න ඕනේ හරි right එහෙනම් අපි අවසාන වශයෙන් තව එක ඇන්ටිඩෝට් එකක් කියලා මම නවත්තන්න ලබන සතියේ මොකද කරන්න ඕනේ කියලා මම කියලා දෙන්නම් right
මේක ලියාගන්න තියෙන්නේ නේද? පැරසිටමෝල් විසම N-acetylcysteine methionine activated charcoal. right? ඊළඟට මම දානවා එකම දෙයක් මෙතනෝල් විස වුණොත් මොනවද දෙන්නේ? මෙතනෝල්. මෙතනෝල් කියන්නේ ඇල්කොහොල් එකක්. සමහර අය intoxicate වෙන්න, වෙරි වෙන්න මේක බොනවා. අරක්කු වගේ. හරි? Some people take it as alcohol, liquor. right? Methanol is a highly toxic substance. මේක ගොඩාක් විස සහිත ද්‍රව්‍යයක්. acetone can be blind. as අන්ධ වෙන්න උන පුළුවන්. හරි? මෙතනෝල් පොයිසනින් වුණාම මෙයාගෙන් හැදෙනවා යම් කිසි සංයෝග දෙකක්. මොකද්ද? ෆෝමික් ඇසිඩ් හැදෙනවා. ෆෝමික් ඇසිඩ්. හරි? මේ ෆෝමික් ඇසිඩ් තමයි ටොක්සික්. අපේ ඇඟට විසයි. හරි? ටොක්සික් විස සහිතයි. as අන්ධ කරනවා. ඒ නිසා මෙයා විස වුණොත් එහෙම මෙයාට වඩා වෙනස් බෙහෙතක් තමයි අපි දෙන්නේ. මොකද්ද? මේ වගේම එකක් ඇල්කොහොල් එකක් මොනවද? ඉතනෝල් දෙන්නේ. ඉතනෝල්. ethanol. හරි? ethanol දෙන්නේ. ඒ කියන්නේ මෙතනෝල් විෂ වුණොත් අපි දෙන්නේ ethanol. ඕක මොකක්ද මතක තියාගන්න. හරි. right. එහෙනම් ඇන්ටිඩෝට් දෙකක් අද කියලා දුන්නා. paracetamol විෂ වුණාම N-acetylcysteine, activated charcoal, methionine. right? When methanol poisoning we use ethanol. right? We use ethanol. right. එහෙනම් මම මෙහෙම දෙයක් කරනවා. ලබන සතියේ අපි හතරට හම්බෙමු. ලබන සතියේ හතරම තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ සතියේ නම් අපි පොඩ්ඩක් කාලය ටිකක් වැඩිපුර ගමු. ඒක ඉක්මනට අපි කෝස් එක ඉවර කරන්න. ඊළඟ කාරණේ තමයි ගොඩක් දෙනෙක්ට මේක කරා යනකොට එන ගැටලුවක් තමයි මේ කෝස් එකේ දැන් මාස අපි 6ක් කියලා තිබ්බම මම මාස සාමාන්‍යයෙන් 4න් හෝ 5න් ඉවර කරනවා. 4ක් වෙද්දී ඉවර කරන්න උත්සාහ කරනවා. ඒ පැය 50 කවර් කරනවා. කෝස් P එක එකම තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 7500ක් එන්නේ. ඔයාලගේ කෝස් P එක 9000ක තමයි ඔය 7500 උනේ. මොකද ඔයාලට ප්‍රැක්ටිකල් ටිකක් කියලා දෙන්න තියෙනවා. ඒකට වෙනම දවසක් එන්න වෙනවා. ඒක අපි ඉස්සරහට බලමු. අපි එදාට බලමු. හරි ඒක. අපි ඊට කලින් තියරි පාර්ට් එක කවර් කරගමු. ඔයාලගෙන් මම ඉල්ලීමක් කරනවා ඔයාලගේ ක්ලාස් P එක මේ සතියේ නෙමෙයි අපි සාමාන්‍යයෙන් මාසේ දෙවෙනි සතියේ විතර වෙනකොට සාමාන්‍යයෙන් ඒක පේ කරන්න. මොකද අපි කරා යනකොට ටිකක් වෙනස් විදිහකට කරන්නේ. ඔයාලට මා විශ්වාසවන්ත වෙන්න ඕන ඉස්සල්ලාම මේ විශ්වාසය ගොඩනගාගෙන ඉස්සරහට යන්න ඕනේ. නැත්නම් මේක තේරුම්න්නේ. මේකෙන් දෙන සර්ටිෆිකේට් එක වැලිඩ් සර්ටිෆිකේට් එකක් දෙන්නේ. මේ සර්ටිෆිකේට් එක ඔයාලට ඕන තැනක ෆාමසි වැඩ කරන්න භාවිතා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද? ඒ නිසා මේක කරා යනකොට ඇති වෙන ගැටලු ඔයාලා මාත් එක්ක නිතර සාකච්ඡා කරන්න. ගෲප් එකට දාන්න මොන ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට පස්සේ මේ දේවල් පේමන්ට් කරන විදිය මම කියන්නම්. මම account number එකක් දාන්නම්. ඒකට ඔයාලා pay කරලා මට ඒකේ මේ ෆොටෝ එකක් එවන්න මගේ මේ WhatsApp group එකට නෙමෙයි මට personally එවන්න. එතකොට ඔයාලට මම confirm කරනවා ඒක ස්ථිර කරලා එවනවා. එතකොට ගැටලුවක් නැහැ. ඒක දැම්මම කරන්න එපා. මම දැම්මම දාන්නේ නැහැ. ඊළඟ සතියෙන් පස්සේ තමයි ඒක මම දාන්නේ. හරි නේද? right. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ඒ අතරමැද මේ සතිය ඇතුළත ඔයාලට ඊට අදාළ ප්‍රශ්න ටික දානවා. සතියේ මේ අද කරපු ලෙක්චර් එක. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ඔයාලට ඔයාලා ඔක්කොම සුබ සතියක් වේවා. ආයිබෝවන්.